දෙනාටම තෙරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි ධර්මශ්‍රවණයට සූදානන් වෙන්. ති මේ බණහන් ඔබ හැම දෙනාටමත් ධර්මශ්‍රවණය කරන ලක්වාසි ලොවාසි හැම දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනේ අද දවස මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි කතා කරන්නේ අපි කාගේ ජීවිතවලට බලපාන බුදුරජාණන් වහන්සේ අනාගත බයක් උපදවාගෙන අප්‍රමාදීව වීරිය කළ යුතුයි කියලා ශ්‍රාවකයන්ට පෙන්නල දීපු හැබැයි බොහෝ දෙනෙක් විශ්වාස නොකරන අපේ ඇසට නොපෙනෙන මේ අමනුස්ස බලවේග විපත් ඉදිරියේ ධර්මානුකූලව අපි කටයුතු කළ යුත්තේ කෙසේද. ඒවගේ ආටානාටිය සූට දේශනාව ඇසුරෙන් මේ අමනුස්්‍යයන්ගේ කරදර විපත් බාධ ඇතිවිච්ච වෙලාවගල කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ ධර්මානුකූලව කටයුතු කළ යුත්තේ. භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ රැකවරණය පිණිස පහසු විහරණය පිණිස ආරක්ෂාව පිණිස මේ ආටානාටිය නම් වූ දහම් පරියාය තුළ මේ දේශනාව තුළ සඳහන් වෙලා තියෙන මොනවගේ කාරණාද. මෙන්න මේ කාරණා අද දවස මේ ධර්මානු ශාසනාවෙන් අපි ඉතාම පැහැදිලිව විස්තර ඇතුව ඔබට තියෙන සැක සංකා දුරු වෙලා යන හැටියට මේ ධර්ම දේශනාවද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. පිංහතුනේ අංගුත්තර නිකායි සඳහන් වෙනවා අනාගත බය සූත්‍රයේ. අනාගත බය සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නල දෙනවා මහනෙන අනාගතය ගැන බියක් ඇතිකරගෙන වීරිය වඩන්න. කෙලෙස් සහිතව ජීවත්වීම තුළ කොයි මොහොතේ මාව අමනුස්සේකුගේ ගොදුරක් බවට පත්වීද දන්නේ. ඒ නිසාමං අප්‍රමාදීව සද්ධහදී ගුණධර්ම දියුණු කරගන්න. අප්‍රමාදීව ධර්මාවබෝධය පිණිස මහන්සි ගන්නවා. මේ භයානක සංසාරදුකෙන් මිදෙන්න්න නිදහස් වෙන මං අප්‍රමාදීව වීරිය වඩනවා කියලා වීරිය වඩන්න කියනවා අර අනාගතය ඇතිවෙන්න පුළුවන් අමනුස්ස බියද ගැන හිතලා. ඊළඟට පිංහතුනි අද අපි මේ ජීවත්වෙන කාලේ මේ අමනුස්ස විපත් බොහෝ බහුල කාලය ඔබ පිළිගත්තත් නැතත් ධර්මය සඳහන් වෙන කාරණ ඇසුරෙන් තමයි අපි මේ ඔබට විස්තර කරලා දෙන්න. ඊළඟට ධර්මය සඳහන් වෙනවා මහා සාල කියල දේශනාව අංගුත්තර නිකාය. මෙන්න මේ මහා සාල සූත්‍ර බුදුරජාණන් වහන්සේ පෙන්නවා අනාගතයේ මේ ලෝකෙට සිද්ධ වෙන විශාල විපත් තුනක් ගැන. ඒ තමයි මනුස්්‍යයන්ගේ ආවිශ අඩුවෙලා අවුරුදු 100න් පහලට ආවිශ පිරිහෙනකොට මේ මනුස්ස ලෝකෙ මිනිස්සු තුළ අධර්මරාගේ විශ්වමලෝබේ මිත්‍යා ධර්මය බලවත්වෙනවා. මිනිස්සු රාගයෙන් විකෘති වෙලා සත්තුන්ට අන්ත ජීවිත ගත කරන. එල්ලුව බල්ලු බලල්ලු තිරිසන්නු වගේ. අද සමාජය දිහා බලපොහම අපිට පේනවා මිනිස්සු කොච්චරනම් තිරිසම් මට්ටමට සත්තුන්ට අත මට්ටමට පත්වෙලාද. දවේශය කේන්තිය වෛරය දවේශය පලිගැනීම මේවා එන්න උත්සන්න වෙනවා. විෂම ලෝබේ ලෝභකම අනුන්ගේ දේවල් අයිති කරගන්න අනුන්ගේ දේවල්ලෝට ඉරිසියා කර සාප කර මේ ඒ අය වපුරපු දේවල් ඒ අය නිලාගන්නවා කියලා පිළිගන්න හිතන්න කැමති නෑ. තියෙන මනුස්සයට සාප කරන එක යදින එක අඩුගානේ කරන්න දෙයක් නැත්නම් හදිහූනියන් හරි කරන එක තමයි සමාජි ස්වභාවය. එතකොට මිනිස්සු තුළ මේ විෂම ලෝභය බලවත් වෙනවා. සමහර වෙලාවට මේ පොඩි ගණු දෙනුවලට එක්කො මේ ඉඩමකට එක්ක අතමාරුවක් කරගෙන පුංචි මුදලකට රුපියල් 1000ට 2000ට 4500ට මිනි මරාගත්ත සිදුවීම් අපිට සමාජය අහන්න ලැබෙනවා. ලෝභකම මේක විෂම වෙලා මිනිස්සු තුළ විකෘති වෙනවා. ඊළඟට මිත්‍යා ධර්මය විකෘති විදිහේ ආසාවන් තුළ විකෘති ආසාවන් මිනිස්සු තුළ බලවත් වෙලා මිත්‍යා ධර්මයට යොමු වෙනවා. ඊළඟට මිත්‍යා දෘෂ්ටිය බලවත් වෙනවා. මෙලවක් පරලවක් කියල දෙයක් නෑ පින් පව් කියල දෙයක් නෑ හොඳ නරක කියල දෙයක් නෑ
ඕන පවක් ඕන අපරාධයක් කරලා මේ ඉන්න කාලෙ කාලබීලා හොඳට ඉඳපල්ලා. ඕක තමයි මිත්‍යා දෘෂ්ටිය බලවත්වෙන්න සමාජ බලවත්වෙන මතය. දැන් බලන්න ඔය අදහස ඔය කියන දේ මේ සමාජය අහන්න ලැබෙන් නැද්ද කියලා. අද බොහෝ පිරිසක් එක කතා කරොත් ඕක තමයි බොහෝ දෙනෙක් සමට නමට බෞද්ධ වෙන්න පුළුවන්. මල්වට්ටි අරගෙන යනවා පින්කමට යනවා වැඳගෙන ඉන්නවා සුදු ඇඳලා ඉන්නවා. හැබැයි ඒ අයගේ දෘෂ්ටි මතවාද ගත්තොත් ඔය වගේ දෘෂ්ටියක් තියෙන්නේ. මැරුණ හම් මොකෙක් වුණා මොකද කවුදෝක දන්න ඉන්නකං කාලබීලා ඉන්න පැ. ඒ නිසා හොඳින් හරි නරකින් හරි ජීවත්වෙන්න මොනවහරි කරන්න ඕන අන්නේ මට්ට මේ මානසිකත්වයක්ත්තම මේ සමාජය බොහෝ දෙනෙක් තුළ තියේ. එතකොට මේ කෙලෙස් බලවත්වෙනකොට බුදුරජාණන් වහන්සේ පෙන්වා මහණෙනි අනාගතයේ විශාල විපත් 3ක් ලෝකෙ බලවත්වෙන. ඒ තුළ එකක් තමයි මිනිස්සු එකිනෙකා මේ අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යාධර්මය නිසාම කණ්ඩායම් බෙදෙනවා ගම් නගර අනුව බෙදෙනවා රටරටවල් අනුව බෙදෙනවා ජාති අනුව බෙදෙනවා කුලානුව බෙදෙනවා ගෝත්‍රානුව බෙදෙනවා අවියාවිධ තනාගෙන මිනිස්සු අනාගතයේ මරාගන්නවා යුද්ධ කරගන්නවා ඒ හේතු කරගෙන අනාගතයේ දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මැරෙනවා කිය. ඒක අද අමුතුවෙන් ඔබට විස්තර කරන්න දෙයක් නෑ. දෙවනි කාරණය බුදුරජාණන් වහන්සේ පෙන්නවා මිනිස්සු අධර්මරාගෙන් විෂමලෝබී මිත්‍යා ධර්මයෙන් බලවත් වෙනකොට කෙලෙස් බලවත් වෙනකොට මනුස්්‍යයන් තුළ පොළොවාසී දෙවියන්ගේ ඉදං අකනිටා බඹලුව දක්වා දෙවිවරු මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා. දෙවියන් මිනිස්සු ගැන කල කිරිලා මිනිස්සුන්ගෙන් ඈත්වෙනවා. ඒ හේතු කරගෙන අනාගතයේ විශාල ස්වභාවික විපත් බලවත්වෙනවා කිය. භූමි කම්පා නායාම් සුනාමි ගිනි කඳු පිපිරීම් වසංගත විශාල විපත් බලවත්වෙන්. අද අපිට වේගෙන් මෙවැනි විපත් ගැන අහන්න ලැබෙනවා. 100 ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් මිනිස්සු එක තැන මිය යන විපත් දිනෙන් දින වර්ධනය වෙන. ඔය කරුණු දෙක අපිට යම් මට්ටමෙන් පේන්න තියෙනවා. අපිට යම් මට්ටමෙන් ගණනය කරන්න පුළුවන් අන්න අසවල් තැන බෝම්බි පුපුල්ල මෙච්චරක් මැරුණ. එක්ක අසවල් යුද්ධෙන් පළවෙනි ලෝක යුද්ධෙන් මෙච්චර මැරුණ දෙවනි ලෝක යුද්ධෙන් මෙච්චර මැරුණ අර රටේ කෝලහල නිසා මෙච්චර මැරුණ. අපිට ගණන් හදාගන්න පුළුවන්. ඊළඟට භූමි කම්පාවෙන් මෙච්චරක් මැරුණ සුනාමියෙන් මෙච්චරක් මැරුණ. අපි යම්මට්ටමෙන් ඒවත් ගණන් හදාගන්න. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නවා තවත් විශාල විපතක් තියෙනවා ඒ වගේ. ඒ තමයි මිනිස්සු අධර්මිෂ්ට වෙනකොට අධර්මරාගේ විෂමලෝබේ මිත්‍යා ධර්මය බලවත් වෙනකොට සැඩ යක්ෂයන් මිනිස්සුන් අතරට යකුන් මුදාහරිනවා කියන. ඒ දරුණු අමනුස්්‍යයන් යක්ෂයන් ගම් නගර නියම් ගම් ජනපදවල අරක් ගන්න. අන්මනුෂ්‍ය ග්‍රහණයකට අනාගතයේ ලෝකයේ මිනිස්සු ලක්වෙනවා. ඒ හේතු කරගෙන 100,000 ගණන් මිනිස්සු අනාගතයේ අමනුස්ස විපත්වලින් මැරෙනවා කිය. අද අපිට ඒක ගණනය කරගන්න තේරෙන්නේ හොයන්න බෑ මොකක් හරි ලෙඩක් පිටින් තියෙන. එදකොට අපිට පේනවා මෙවැනි විපතක් බුදු හාමුදුරුව පෙන්නවා. දැන් අපි ඔබ හිතන්න මෙහෙම විශාලා මහනුවර ප්‍රශ්නය අපි කවුරුත් දන්නවන. රතන සූට්‍ර දේශනා කරන්න හේතුවෙච්ච කාරණය. විශාලා මහනුවර තුන්බිය මොකක් නෙමේ තුන්බිය. රෝග දුරුභික්ෂ අමනුෂ්‍ය එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් තියෙනවා. ලෙඩරෝගත් එක්ක වසංගතය වගේම දුරුභික්ෂයක් ඇති වුණා වගේම ඇසට නොපෙනෙන මේ බලවේග අමනුෂ්‍යයක් දේශනාවතිනෝ යොදුම් ගණන් ඈත හිටපු මහා සැඩ අමනුස්්‍යයෝ යක්ෂයෝ නගර අරක් ගත්ත කියන. අර මළමිනීවල ඕජාවුරා බොමින් අර මනුස්්‍යයන්ගේ ශරීරවලට ඇතුල් වෙලා මිනිස්සුන්ග තවතවට ලෙඩ කරමින් විපත් කරමින් අමනුස්්‍යයන් මේ නගර පිරිලා ඉතිල් අරක් ගත්තා. එතකොට අමනුස්ස විපත්ත රෝග දුර්භික්ෂ මේ තුම්බි ඇතිවෙච්ච වෙලාවෙ තමයි බුදුරජාණන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරලා රතන සූට්‍ර දේශනා කරලා ඒ විශාලා මහනුවර නගර වාසිංව සූපත් කරන්න. ඒ නිසා පින්වතුන මේ කාරණා එක්ක අපිට තේරුම් ගන්න තියෙන ඉතාම වැදගත් බොහෝම ජීවිතයට අදාළ වෙන දේශනාවක් තියෙන අපි අහලා තියෙනොයි දේශනාව. හැබැයි මේ දේශනාව ගැන මිනිස්සුන්ට නොයෙක් වැරදි මත වැරදි අදහා සමාජගත වෙලා අපිට ඕන තරත් තියෙනවා. ආටානාටී දේශනාව.
සමහරු නම ඇහෙන කොටත් බයයි. ඒ පිරිත යනකොට එක්ක වහනු අම්බෝ වදාන්න හොදන ගෙවල්වල යක්කු වෙනවා. ඊළඟට අපි ඔය පිරිත් ගෙවල්වල සමහරලාවට දැකලා තින මිනිස්සු කොච්චර ප්‍රාථමික අනවබෝධය නිසාම එකක වැරදි මත සමාජගත වෙලා පිරිත් කියනකොට ආටානාටියගෙනට මිනිස්සු කියන ආහා එලිය ඉන්න එපා දැන් යක්කු පන්නන වෙලා යක්කු දුවන ඔඹලට ගහගෙනයයි අනි අර මිනිස්සු බය වෙනවා. එදකොට මේ වගේ එකක මතවාද සමාජගත වෙලා තියෙන. ඇත්තටම ආටානාටී දේශනාව සඳහන් වෙන්නේ මොකක්ද. මේ දේශනාව මොන හේතුවක් මතද දේශනා කරේ බුදුරජාණන් වහන්සේද මේක අනුමත කරේ උන්වහන්සේගෙද දේශනාව. මේ දේශනාවේ අදාළ වෙන විදියට අපි කොහොමද මේ දේශනාවේ අර්ථය අපේ ජීවිතයට ගලපගන්න. ඔබට මේ ආටානාටි දේශනාව ගැන අද දවසේ අපි සාරාන්සයක් හැටිට මේක ආර්ථය ඔබට වැදගත් වෙන කාරණාටික මේ දේශනාව තුළ විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. පිංහතුනි අපේ බුදුරජාණන් වහන්සේදා වැඩ සිටිය ගිජ්ජකූට පරොත්තේ. රජගහනුවර බිම්බිසා රජ්ජුරුව බුදුරජාණන් වහන්සේට විවේකෙන් වැඩඉන්න බොහෝම රමණීය කඳු මුදුනක. කඳුවලලු ගණනාවකින් වටවෙච්ච වේපුල්ල වේභාර ඉසිගිලි පාණ්ඩෝ මේ කඳු ගණනාවකින් වටවෙච්ච ලස්සන තැන ගිජු ලිහිනියගේ ස්භාවයට පිහිටපු ගල් කන්දක් අර කඳු වලල්ල වටේට වටවෙච්ච තැන මැද ගිජ්ජකූටේ. ඒ මත බුදුරජාණන් වහන්සේට බොහොම ලස්සන තැනක සුගන්ධ කුටියක් ගන්ධ කුටියක් කරවලා ඒ කුටියට යන ගල් පඩි පෙලක් පවා සකස් කරලා ඒ වටේට ගල්ලෙං වල භික්‍ෂූන් වහන්සේලට අවශ්‍ය පහසුකන් සලස්සල බිම්බිසාර මහරජතුමා බුදුරජාණන් වහන්සේට විවේකින් වැඩඉන්න ඒ තැන සකස් කළ පූජ කර. බිම්බිසා රජ්ජුරුණි බුදුහාමුදුරන්ට පළවෙනිම ආරාමය හදල පූජ කරන්නේ වේලු අනාරාම. එදා බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පරොත්තේ වැඩඉන්නකොට රාත්‍රී මුළු මහත් පරිසරයම ආලෝකමත් කරගෙන සතරවරන් දෙවියන් මේ ලෝකෙ සිව් දිසා පාලනය කරන දෙවරු 4 දෙනෙක් ගැන ධර්මය සඳහන් වෙන. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන රුදරාෂ්ට කියන මේ සතරවරන් දෙවියවරු. ඔබ දන්නවා මේ අය කොච්චර බුද්ධ ශාසනයත් එක්ක සම්බන්ධයිද කියලා. ඔබහල ඇති බෝසතාණන් වහන්සේ මවකුස පිරිසිඳගත්ත දවසඉද. මාස 10ක් බෝසතාණන් වහන්සේ මවකුසේ වැඩෙනවා. ඒ මාස 10ම බෝසත් අම්මගේ 4 පැත්තෙන් හිටියේ සතරවරන් දෙවිවරු 4 දෙනා. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට කියන මේ සතරවරන් දෙවියන් 4 දෙනා 4 පැත්තෙන් හිටිය. 4 පැත්තෙන් ඉඳගෙන බෝසත් අම්මවත් අර කුසේ වැඩෙන දරුවවත් ආරක්ෂා කර. බෝසත් පුතා ඉස්සල්ලාම ලෝකෙට බිහි වෙනකොට සක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගත්තා. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පිළිවලින් පත් කරලා ආපහු සක්‍ර දෙවියන්ගේ අතින් තමයි බෝසත් අම්මගේ අතට දෙන්නේ. දේවිය බොහෝම සතුරට පත්වෙන්. මහා පින්වන්ත කුමාරයෙක් ලෝකෙ පහළ වනා කියලා සක්‍ර දෙවියන්ගේ අතින් බෝසත් පුතාව අම්මගේ අතට දෙනවා. එතකොට අපිට මේ සිදුවීම් වලින් පේනවා සතරවරන් දෙවිවරු බුද්ධ චරිතය උන්වහන්සේගේ ජීවිතේ මොන තරම් බුදුහාඳුරුවොත් එක්ක බැඳිච්ච පිරිසක්ද. මේ මනුස්ස ලෝකෙට ආසන්නෙන් තියෙන ඉහළ අහසේ මේ පොළොව ආශ්‍රිතව ඉන්න දේවතා කොට්ටාසයක් ගැන සඳහන් වෙන. ඒ අයට අපි කියන භූමාටු දෙවිවරු පොළොව ආශ්‍රිත දෙවිවරු. ඒ අයෝක්ෂ පර්වත විමාන කරගත්ත සීමස්තක දේවතාවරු හැටියට සඳහන් වෙන. ඊළඟට අටුවාවල සඳහන් වෙනවා යම් දුර ප්‍රමාණය ගැන මේ පොළොවේ ඉඳන් යොදුම් 42,000ක් ඉහළ අහසේ චාතුම් මහරාජික දිව්‍ය තලයේ පිහිටලා තියෙනවා කියන. යොදුම් 42,000. එතන ඉඳන් තවත් යොදුම් 42,000ක් ඉහළ අහසේ තව්තිසා දිව්‍ය ලෝකෙ පිහිටලා තියෙනවා. මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියෝ තමයි සක්‍ර දෙවියෝ. එතකොට පොළොවට ආසන්නයෙන් තියෙන මේ දිව්‍ය ලෝක 6න් චාතුම් මහරාජික තාවතින්සේ යාමය තුසිතය නිම්මාන් රති පරණමිත වසවර්ති කෙන සදවුලව පොළොව ආශ්‍රිතයට යොදුම් 42,000ක් ඉහලින් තියෙන්නේ චාතුම් මහරාජික දිව්‍ය තලෙ. මෙන්න මේ දෙව්ලොව තමයි සතරවරන් දෙවියන් 4 දෙනා වැඩයි. එතකොට සක්‍ර දෙවියන්ගේ අනසක යටතේ සතරවරන් දෙවිවරු 4 දෙනාගේ වගකීම මේ ලෝකයේ සිව් දිසා පාලනය කරන පාලක දිවුරු හැටියට ඒ අය පහළවෙන්. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන් රුදරාෂ්ට කියන දෙවිවරු 4 දෙනා. එතකොට ඒ අය යටතේ පාලනය වෙනවා පහළ
යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරු කියන අමනුස්ස සේනා පාලනය වෙන්නෙත් මේ සතරවරන් දෙවියන්ගේ අනසක යටතේ. දකොට යක්ෂයෝ මේ අමනුස්යෝ යක්ෂයන්ගේ අධිපති ඒ අයට අනකරන ඉහළ දේවතාව තමයි වෛශ්‍රවන දෙවිය. එතකොට ඔය විදිහට යක්ෂ නාග කුම්බාණ්ඩ ගහන්දරු කියන මේ සේනා හතරටම සතරවරන් දෙවරු 4 දෙනා ඒ අයව පාලනය කරනවා, ඒ අයට අන කරනවා, ඒ අයට දනුවන් කරනවා වැරදිවලට. එතකොට මෙහෙම පාලන ක්‍රමයක් ගැන සඳහන් වෙනවා. දවසක් බුදුරජාණන් වහන්සේ දා ගිජ්ජකූට පර්වතයේ වැඩ ඉන්නකොට රාත්‍රී මේ සතරවරන් දෙවියන් 4 දෙනා ඒ සතර දිසාවේ ආරක්ෂා පිහිටවල ඒ අය යටතේ ඉන්න මේ යක්ෂ නාග කුම්බාණ්ඩ ගාන්ධාර කියන මේ පිරිසත් එකතු කරගෙන බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඇවිල්ලා සතරවරන් දෙවියන් 4 දෙනා බුදුරජාණන් වහන්සේට මුලින් වන්දනා කළ ගෞරව කළ එකත් පසක ඉඳගෙන බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ කවුද කියලා මේ අය තමන් ගැන කියන. ස්වාමීනි මම තමයි වෛශ්‍රවණ දෙවියන්. මේ මගේ යටතේ ඉන්න මේ යක්ෂ පිරිස. මම තමයි විරූඩ දෙවිය, මම තමයි විරූල්හ දෙවිය. එතකොට ඒ විදිහට බුදුහාඳුරන්ට තමන් අඳුන්වලා දුන්නා. ඒ යක්ෂයෝ ඒ දැන් එක්කරගෙන අර වෛශ්‍රවණ දෙවියන්ගේ අනසකට ආවට මතක තියාගන්න යක්කුම් කියන්නේ ඔක්කොම මේ බුදුහාමුදුරන්ට ගරු කරන තුනුරුවන්ට ගරු කරන අය නෙමෙයි. එහෙම ගරු කරා නම් ඉතින් යක්කු වෙලා උපදින්නෙත් නැහනේ. මේ අය මනුස්ස ලෝකෙත් පුළුවන් තරම් පව්කම් අපරාධ වැරදි වැඩ කර කර ඉඳලා තුනුරුවන්ට ගරහා කරලා අකුසල් කරලා භික්ෂුන් වහන්සේලාට හිරිහැර කරලා ඒවැ විපාක හැටියට දුගතියේ යක්ෂයෝ පෙරේතයෝ වෙලා ඉපදිච්ච අය. හැබැයි ඒ අය අතර සමහර යක්කු ඉන්නවා තුනුරුවන්ට ගෞරව කරන මොකක් හෝ අකුසලයකට දුගතිය වැටුනට තුනුරුවන්ට ගෞරව කරනවා. අනේ මට වැරදුනා, මං සීල් රැක්කේ නැහැ, මං ගුණධර්ම පිරිවේ නැහැ, ඒ නිසායි මට මෙහෙම වුණේ කියලා පසුතැවෙන යක්ෂයෝ ඉන්නවා. එතකොට මේ යක්කු අතරත් ඉන්නවා මතක තියාගන්න ඒ අයගෙත් ඒ පින මත ඒ යක්ෂයෝ අතරත් බල සම්පන්න මහානුභාව සම්පන්නයි ඉන්නවා, මධ්‍යමානුභාවයි ඉන්නවා, නීච යක්කුත් ඉන්නවා. ඔය යක්ෂයෝ දැන් බුදුහාමුදුරන්ට ඇවිල්ලා ගරු කරපු හැටි තියෙනවා. සමහරව ඇවිල්ලා බොහොම ගෞරවයෙන් බුදුහාමුදුරන්ට වන්දනා කරලා තමන්ගේ නංගොත් කිව්වා මම අසවල් කෙනා, මම මේ විදිහ කෙනෙක් කියලා තමන් බොහොම ගහම්බීර විදිහට තමන්ව විස්තර කරලා පැත්තකින් වාඩි වුණා. සමහරව ඇවිල්ලා වන්දනා කරලා විතරක් පැත්තකින් වාඩි වුණා. සමහර යක්කු නිකන් අර බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැන්දෙත් නැහැ, තමන් ගැන අඳුන්වලා දුන්නෙත් නෑ, හරි නිකන් බලාගමුකෝ කියලා වගේ අන්න එහෙම ඇවිල් බොහොම සැරෙන් කේන්තියෙන් වගේ පැත්තකින් හිටියා කියලා. ඉතින් ඒ යක්ෂයන්ගේ හැටි. ඔය පිරිස ඔහොම ඇවිල්ලා හිටියට පස්සේ වෛශ්‍රවණ දෙවියෝ දැන් මේ සතරවරන් දෙවියන් මේ යක්ෂ නාග කුම්බාණ්ඩ ගාන්ධාර මේ හැමෝගේම අධිපති දෙවිවරු. වෛශ්‍රවණ දෙවියෝ මේ සියලු දෙනා අතරින් ඉස්සරහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මේ ආවේ මේ පිරිසත් එකතු කරගෙන අපි ආවේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්. ඒ තමයි භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා. මෙන්න මේ සිව්වනක් ශ්‍රාවකයන්ගේ ගුත්තියා රැකවරණය පිණිස පහසු විහාරා ඒ අයගේ පහසු විහරණය පිණිස ආරක්ෂා ඒ අයගේ ආරක්ෂාව පිණිස ඒ අයට මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් විපතක් ඇති නොවීම පිණිස ආටානාටිය නම් වූ දහම් පරියාය කියන්නයි අපි මේ ආවේ. එතකොට ඒ කියන්නේ බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ගේ ආරක්ෂාවේ මේ අමනුෂ්‍යයන්ගෙන් කරදරයක් ආවොත් මොකද්ද කළ යුත්තේ? කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ දැන් මේ කතාව ඉස්සරලා කියන්නේ වෛශ්‍රවණ දෙවියෝ. බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා මේ කාරණේ කියනවා. මේ අයගෙන් කරදරයක් ආවොත් බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට මෙන්න මේකයි කළ යුත්තේ කියලා කාරණේ කියනවා. එතනදී වෛශ්‍රවණ දෙවියන් බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ යක්ෂයන් අතර මහානුභාව සම්පන්න යක්කු අතර බුදුහාඳුරට ගෞරව කරන අයත් ඉන්නවා. අගෞරව කරන යක්කුත් ඉන්නවා. මධ්‍යමානුභාව යක්ෂයන් අතරත් තුනුරුවන්ට ගෞරව කරන යක්කුත් ඉන්නවා, අගෞරව කරන අයත් ඉන්නවා. නීච යක්කු ඉන්නවා. ඒ අය අතරත් තුනුරුවන්ට ගෞරව කරන අයත් ඉන්නවා, අගෞරව කරන අයත් ඉන්නවා. හැබැයි වැඩි වශයෙන් ගත්තොත් මේ අමනුෂ්‍යයෝ තුනුරුවන්ට ගෞරව කරන්නේ. ඒකට හේතුවක් කියනවා බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියා. හැබැයි මේ යක්කු ප්‍රාණඝාතයට කැමති. උන් ඒවැ යෙදෙනවා. ඒ නිසා ප්‍රාණඝාතය වළකින්න කියනකොට කේන්ති යනවා. අකමැති අයත් එක්ක.
ඊළඟට වෛශ්‍රවන් දෙවියන් කියනවා බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රාවකයෝ දහම් දෙසනවා අදින්නාදානා වේරමණී හොරකම් කරන්න එපා කියලා. හැබැයි යක්කු කියන්නේ හොරකමේම යෙදෙන. ඒකට කැමති. ඒවට උපකාර කරන. ඒවම කරලා මේ ආත්මවල ඉපදිච්ච අය. ඒව කරන්න එපා කියනකොට ඔවුන්ට කේන්ති යනවා කියන. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ කාමී සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා දහම් දෙසනකොට වැරදි කාම සීවණයට කැමති දුස්සීල දුරාචාර යක්කු කැමති නෑ කියන. මිනිස්සුත් එහෙමනේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දහම් දෙසනවා අදින්නාදාන මේ බොරු කියන්න එපා මුසාවාදා වේරමණී. ඊළඟට මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. මෙහෙම බණ කියනකොට මේ යක්කු බොරුවෙන්මයි කෙනවා ඉන්නේ. බොරුවෙන්මයි ජීවත්තේ. බොරු කියන්න එපා කියනකොටත් කේන්ති යනවා. යක්ෂයෝ කියන්නේ මත්පැන් මත්ද්‍රව්‍යවලට ඒ මත් ලොල්කමට ආසයි කිය. ජීවත් වෙලා ඉන්නකොටත් බේබදුකං කරලා මත්වෙලා ඒ දුරාචාරය මේදිල තමයි ඒවැ උපදින්. ඉපදුනාට පස්සේ ඒ මත්ද්‍රව්‍ය මත්පැන් මේවට ආසයි ඇලුම් කරනවා. ඒ ආග්‍රහණය හරි කරන. ඒ නිසා ඒවැන් වලකින්න කියලා දහම් දෙසනවට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ එක මේ යක්ෂයෝ කැමතින විරුද්ධයිකි. ඒ නිසාම බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ අය කරදර කරන්න පුළුවන්. අනතුරු කරන්න පුළුවන් විපත් කරන්න පුළුවන්. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ එහෙම වුණොත් කොහොමද කරදර කරන්නේ ගච්ඡන්තෝ අනුගච්ඡේ. බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ යනකොට ඒ අනුවම පස්සෙන් ඇවිල්ලා කරදර කරනවා. ඨිතෝ අනුඨිතය නතර වුණත් ඒ අමනුෂ්‍යයා එයා ඇසුරේම නතර වෙලා හිරිහැර කරදර බාධා කරනවා. නිසින්නවා නිසීද එයා වාඩි වෙනකොට අමනුෂ්‍යයත් ඒ අසලීම වාඩි වෙලා ඒ අසලම ඉඳගෙන කරදර කරනවා. සයානවා සයානය නිදාගන්න ගියත් මේ අමනුස්්‍යය පස්සෙන් ඇවිල්ලා කරදර බාධා කරනවා. එතකොට ඒ අය හිටගෙන හිටියත් ඇවිද්දත් වාඩි වුණත් නිදාගන්න ගියත් යම් යම් ඉරියව්වක යෙදිලා හිටියත් ඒ අර අමනුස්්‍ය පස්සෙන් ඇවිල්ලා නොයෙක් විදිහට කරදර බාධා කරන බුදුහාමුදුරන්ගේ කාටද මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට මේ අමනුස්්‍යයන්ගෙන් කරදරයක් ආවොත්. බේරෙන ක්‍රමේ තමයි මේ වෛශ්‍රවණ දෙවියෝ කියන්නේ. ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ ඒ විදිහට මේ අමනුස්්‍යයෝ කවුරු හරි එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි අර ආපු යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්ධර්ව කියන අයගේ බොහොම ලස්සනට ඒකේ තියෙනවා යක්කෝවා යක්ඛිනීවා යක්ක පෝතකෝවා යක්ක පෝතිකායවා යක්ක පාරිසජ්ජෝවා යක්ක අමාත්‍යවා යක්ක මහාමත්තුවා යක්ෂයෙක් යක්ෂ පැටවෙක් යක්ෂ පැටවියක් ඊළඟට යක්ෂ මෙහෙකාරයෙක් යක්ෂ ඇමති කෙනෙක් යක්ෂ මහ ඇමති කෙනෙක්. එතකොට අපිට අපි මේ මනුස්ස ලෝකෙ අපි මේ මිනිස්සු අතර තියෙනවා වගේම ඒ තනතුරු තානාන්තර උස් පහත්කම් මේ අමනුස්්‍ය අතරත් ඒ අයගේ ලෝකවලත් තියෙනවා. එතකොට මොන කණ්ඩායමේ මොන ජාතිය කෙනෙක් වුණත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා හිරිහැර කරන්න එනවනං ඒ වෙනුවෙන් අපි ඉදිරිපත් වෙලා අපි ඒ අයව ආරක්ෂා කරනවා. දැන් මේ කවුද කියන්නේ වෛශ්‍රවණ දෙවියන්. බුදුරජාණන් වහන්සේට කියනවා මෙන්න මෙහෙම කරන්න. ඒ තමයි පළවෙනි ක්‍රමේ තමයි ඒ වගේ අමනුෂ්‍යෙක් කරදර බාධා කරනවා නම් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේගේ ශ්‍රාවකයන්ට ඒ අයගෙන් ඒ කරදර වලින් බේරෙන්න ඉස්සරලා සත්බුදුවරුන්ට වන්දනා කරන්න කියන. විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කල්ප 91ක් තුළ මේ ලෝකෙ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නම ගාථා වගේ තියෙන ලස්සනට ආටානාටි සූත්‍ර පෙරලලා බලන්න. විපස්සිස්ස නමත්තු චක්කුමන්තස්ස සිරීමතෝ ඒ විදිහේ ලස්සන ගාථා කීපයක් තියෙනවා. ඒ ගාථාවල තියෙන්නේ විපස්සි සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම කියන මේ කල්ප 91ක් තුළ මේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලා 7 නමට වන්දනා කරලා තමන්ගේ සීලයක් සිහි කරලා තමන් ගුණයක් පුරන කෙනෙක් මේ දෙවියන් උදව් කරන්නේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසික. ඔබ මතක තියාගන්න ඕනේ ආටානාටි සූත්‍රයේ පිහිට තියෙන ඒ අයට භික්ෂු භික්ෂුණී කියන්නේ සිල්වත් ගුණවත් තෙරුවන් සරණ ගිය බුදුහාඳුනගේ පැවිදි ශ්‍රාවකයෝ. උපාසක උපාසිකා කියන්නේ තිසරණ සහිත ගිහි ශ්‍රාවකයෙක් නම් පන්සිල් රකින්න ධර්මානුකූලව ධර්මාවබෝධය පිණිස මහන්සි ගන්න බුදුහාඳුනගේ ගිහි ශ්‍රාවකයෝ. එතකොට මෙන්න මේ ගිහි පැවිදි අය තෙරුවන් සරණ ගිය සීලේක පිහිටපු මේ පිරිසට තමයි දෙවියන් ඉදිරිපත් වෙලා අමනුෂ්‍යෙක් කරදර කරොත් උපකාර කරන්න බේරෙන්නේ.
එතකොට කියනවා සාමීනි භාග්‍යතුන් වහන්සේ මේ විදිහට ඉස්සල්ලා සත්බුදුරුන්ටත් වන්දනා කරලා තමන්ගේ ගුණේ සිහි කරලා මම මේ විදිහ ප්‍රතිපත්තියක් පුරන කෙනෙක් වෛශ්‍රවණ දෙවියන්ට කියන්න කියනවා. කොහොමද කියන්නේ? අනේ දෙවියනේ මේ මං යනකොට මේ අමනුස්සේ මගේ පස්සෙන් එනවා. ගච්ඡන්තෝ අනුගච්ඡ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. ටිතෝ අනුටිතේ මං නතර වෙලා හිටියත් මේ අමනුස්සේ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. සයනවා සයනේ නිසින්නවා නිසින්දේ මං ඉඳගෙන හිටියත් මේ අමනුස්සේ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. සයනවා සයානේ මං නිදාගන්න ගියත් මේ අමනුස්සේ මගේ පස්සෙන් ඇවිල්ලා මට කරදර කරනවා. ඒ නිසා වෛශ්‍රවණ දෙවියනි අන්න යක්ෂයන්ට අධිපති දෙවියන්ට අපි මේ පණවිඩේ කියනවා. මේ අමනුස්්‍යයගේ මාව බේරල මං මේ සිල්වත් කෙනෙක් මං ධර්මය දියුණු කරන කෙනෙක් මං ගුණ ධර්මයක් පුරණ කෙනෙක් තමන්ගේ ගුණ ධර්ම ගැන සිහි කරලා තුනුරුවන් වන්දනා කළ සත්බුදුරුන්ට වන්දනා කරලා වෛශ්‍රවණ දෙවියන්ට කියන්න. ඒක තමයි ආටානාටි සූත්‍ර තියෙන පළවෙනිම කොටසේ තියෙන අදහස. මං මේ ඔබට කියන්නේ සරලව දෙවියන්ට කියන්න ඕන. එතකොට ඒ දෙවිවරු මොකද කරන්නේ? මුලදි කරන්නේ අර බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර බාධා කරන යක්ෂයන්ට අමනුස්්‍යයන්ට අන කරනවා. ඔබ මේ දේ කරන්න එපා. වහාම මේක නවත්තන්න. ඒ කෙනාට මේ බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයෝ ඒ අයට හිරිහැර කරන්න එපා කියලා දෙවියන් අන කරන. ඒ දෙවියන් තමයි ඉහල ඉන්න ප්‍රධානී. යක්ෂයන් පාලනය කරන්න දෙවරු. එහෙම අන කරනවා විතරක් නෙමේ ඒ අයගේ වරප්‍රසාද කපාහරිනවා කියලා. දැ සමහරය ඔබට නිකං මේ අමුතු විදිහට හිතෙන්න්න පුළ මොනවද මේ තියනෙවා කියලා ඒ දේ අපිට තේරෙන්නෑ ගොඩක් දේව. අපි දකින සීමාවක් තියෙනවනේ. ඔබට මේ යක්ෂයන්වත් යක්ෂයන්ගේ ලෝකේවත් ඔවුන්ගේ රාජධානවත් උන් ඉන්න තැන්වත් ඔබට ඒව ගැන්න ලොකු දැනුමක් නෑ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ බුදු නුවනින් උන්වහන්සේ දැකලා දිවස් නුවනින් දැකලා දේශනා කරපු මේ දේවල් අපිට පේෙන් නැති නිසා අපි පේන කාලයනකං ඒ විදිහට පිළි අරගෙන විශ්වාස කරගෙන ඒ මාර්ගය යනවා. හැබැයි ඔබටත් පුළුවන් ඔබ බණ භාවනා කරලා දිවස් නුවන උපදවාගෙන ඔබට මේ දේවල් ඒ විදිහටම ඔබ තුළින් ප්‍රත්‍යක්ෂ කරගෙන මේක දකින්න පුළුවන්. ඒකයි ධර්මයේ ස්වභාවය. අපි සද්ධාවෙන් පිළිගන්න දේ මැරෙනකම්ම සද්ධාවෙන්ම ඉන්නව නෙමේ. අපි සද්ධාවෙන් ප්‍රත්‍යක්ෂය කරා යන පිරිසක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ සද්ධාවෙන් පිළි අරගෙන ඒ මාර්ගය වඩනවා. ඒ මාර්ගය දියුණු කරනවා. ඒ මාර්ගය දියුණු කරලා ඒ ප්‍රතිඵලයේ තමනුත් සාක්ෂාත් කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ නිසා ඔබ භාවනා කරලා ඔබ මේ දේවල් ඔබ තුළින්ම දකින නුවන ඔබට උපදවාගන්නත් බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා. ඒ නිසා එක තියෙන වෛශ්‍රවණ දෙවියන් මේ අපි දන්න ඇති වුණාට උත්තුරු දිසාාව තම වෛශ්‍රවණ දෙවියන්ගේ දිසාාව. යක්ෂයන්ගේ රාජධානයක් තියෙනවා කියෙන ආලක මන්දා කියල රාජධානය. දැන් අපිට ඒක කොතනද තියෙන්නේ කවුද දැක්කේ මේ දේශනාවේ අපිට පේෙන් ඇති දේවල්. එතකොට ඒ ආලක මන්දා කියෙන රාජධානය කෙන මේ යක්කු යක්ෂණයෝ විනෝද වෙන ඔවුන්ට විනෝද උයන් තියෙනවා කියෙන මැවිච්චේ මේ අපිට පේනව නෙමේ. දැ දිවිය ලෝක දෙවරුන්ට තියෙන් නන්දන වයන්න දෙවියන් විනෝද වෙන වයන් ඒ අයගේ පිනට අනුව මැවිච්ච දේව. එතොට යක්ෂයන්ට ඒ අය එකතු වෙන්න ඒ අය විනෝද වෙන්න යන උය නක්තියනවා කෙන යක්ෂයන්ගේ හැබැයි ඒකට ඇතුල් වෙන්න දෙන්නේ වෛශ්‍රවණ දෙවියන්ගේ අනසක පරිදි විතරයි. දෙවියන්ගේ අනක් තියෙන් ඕන දෙවියන්ට කීකරු අයට තමයි ඒකට යන්න දෙ. යක්ෂයන් වුණා. අර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන අමනුස්්‍යයන්ට ආලක මන්දා රාජධානයට ඇතුල් වෙලා ඒ විනෝද උයන්වලට ඇතුල් වෙලා ඒකට යන්න වෛශ්‍රවණ දෙවියන් අවසර දෙන්න ඇතුව ඒ වරප්‍රසාද කපාහරි. ඊළඟට යක්කු යක්ෂණය අතරත් විවාහග විස ගැනීම ඒවත් තියෙනවා. ඒ ඇදිත් වෛශ්‍රවණ දෙවියන්ගේ අවසරයක් අවශ්‍යයි. දෙවියන් එතකොට ඒවට අවසර දෙන්න. එතකොට ඒ වගේ අර යක්ෂයන්ගේ ඒ යම්යම් වරප්‍රසාද ඉවත් කරලා දෙවිවරු අන කරනවා මේක කරන්න එපා මේක කරන්න එපා කියලා යම් දඩුවම් පමුණුවන්. ඔබට මේක අවසානය මං ඔබට පෙන්ලා දෙන්න මේ මනුස්ස ලෝකෙත් ඔය වගේ දෙයක්ම තමයි තියෙන්නේ. ඊළඟට දැන් වෛශ්‍රවණ දෙවියන් කියන ඔන්න ඔය විදිහට දමනය වෙලා දෙවියන්ගේ අනට දෙවියන්ගේ අර වරප්‍රසාද කපලා මේ කරන ඒ අවවාදයට කීකරුවෙන් මේක අතහැරලා දෙවියන්ට කීකරුවෙන් බුදු හාන්දුරන්ගේ ශාවකයන්ට කරදර බාධා කරන එක නවත්තන යක්ෂ පිරිසකුත් ඉන්නවා. හැබැයි
ඔය අතර වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමීනි මේ යක්ෂයෝ අතර සමහරු ඉන්නවා හරිම දරුණුයි. හරිම හිතුවක්කාරයි දෙවියන්ටවත් කීකරු නෑ කියන. එතකොට මනුස්ස ලෝකෙත් ඉන්නවනේ මම බුදුහාමුදුරුවෝ කිව්වත් අහන්න එහෙමයි නැද්ද? සමහරු කියනවා මම මොන දෙවියෙක් කිව්වත් කවුරු කිව්වත් මන් නම් මට ඕන එක තමයි කරන්නේ. අන්න එහෙම කියන හිතන අය කොච්චර ඉන්නවද? එතකොට ওই જાති යක්කුත් ඉන්නවා. දෙවියන්ටවත් කීකරු නැති හිතුවක්කාර යක්ෂයෝ ඉන්නවා කියන. දෙවියන් කොච්චර එපා කීවත් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට කරදර කරන්න එපා, හිරිහැර කරන්න එපා කියලා වෛශ්‍රවණ දෙවියන් කොච්චර අණ කරත් ඒ අවවාද අනුශාසනා පිළිගන්නේ නැතුව තවදුරටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට කරදර හිරිහැර කරන යක්කු ඉන්නවා කියන. එතකොට කොහොමද බේරෙන්නේ? දැන් පළවෙනි එක තමයි අමනුස්සයෙක්ගේ කරදර බාධාවොත් අපි තුනුරුවන් වන්දනා කළ සත්බුදුරුන්ට වන්දනා කළ වෛශ්‍රවණ දෙවියන්ට කියනවා අනේ මම මේ විදිහට කෙනෙක් මේ අමනුස්සයෙන් මට කරදර කරනවා අනේ මාව බේරලා දෙන්න කියලා අපි දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. එහෙම කරලත් හරියන්නේ නැහැ. දිගට මේ කරදරේම එනවා. අමනුස්සේ දිගටම වද දෙනවා කරදර කරනවා. අන්න එතකොට මොකද කරන්නේ? මේ ආටානාටිය දේශනාවේ වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එතකොට යක්ෂ සෙම්පතිවරුන්ට අඬ ගහලා කෑ ගහලා කතා කරලා කියන්න කියන. හඬ නගා කියන්න කියන. හයියෙන් කියන්න කියනවා. ඒ යක්ෂ සෙම්පතිවරුන්ගේ නම් තියෙනවා. ඉන්ද්‍රෝ, සෝමෝ, වරුණෝ, භාරද්වාජෝ, චන්දනෝ, කාමසෙට්ටෝ, නින්නිගණ්ඩු, නිගණ්ඩු, චිත්තසේන, ආලවක, සාතාගිරි, හේමවත ඔය වගේ නම් ගොඩාක් තියෙනවා ආටානාටිය සූත්‍රය. දැන් ඔබට පිරිත් පොත අරගෙන පෙරලලා මේව බලා ගන්න පුළුවන්. එතකොට ඒ අය තුනුරුවන් ගැන පැහැදිච්ච තෙරුවන් සරණ ගිය අර වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න යක්කුන්ට දඬුවම් දෙන නායක සෙම්පති දේවතාවරු කියන. පිරිසක් පාලනය කරනකොට දඬුවම් දෙන අයත් එපා. දැන් මනුස්ස ලෝකේ නැද්ද? පොලිසියක් ඉන්නවා, හමුදාවක් ඉන්නවා, වැරදි කරන අයට දඬුවම් දෙන නීති රීති තියෙනවා, උසාවි තියෙනවා. හිරගෙවල් තියෙනවා, බන්ධනාගාර තියෙනවා. එතකොට ඒවා පාලනය කරන බන්ධනාගාර දෙපාර්තමේන්තු තියෙනවා. එතකොට ওই වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. එතකොට වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට තවදුරටත් හිරිහැර කරනවා නම් දෙවියන් කියන එකවත් අහන්න නැතුව මෙන්න මේ විදිහට කෑ ගහලා අර අයට කියන්න. ඒ අය ඇවිල්ලා දඬුවම් කරලා ඊට පස්සේ ඒ වැඩේ නවත්තලා දෙනවා. කොහොමද කියන්නේ? කියන හැටිත් තියෙනවා ආටානාටිය දේශනාවේ. අයං යක්කෝ ගන්හාති මේ යක්ෂයෙක් මට කරදර කරනවා. අයං යක්කෝ ආවිසති මේ යකෙක් මට ආවේශ වෙනවා. අයං යක්කෝ හේටේති මේ යක්ෂයෙක් මට පීඩා කරනවා. අයං යක්කෝ විහේටේති මේ යක්ෂයෙක් මට බලවත්ව පීඩා කරනවා. අයං යක්කෝ හිංසති මේ යකෙක් මට හිංසා කරනවා. අයං යක්කෝ විහිංසති මේ යක්ෂයෙක් මට බලවත්ව හිංසා කරනවා. අයං යක්කෝ නමුංචති අනේ මේ යක්ෂයෙක් මාව අතහැරලා දාලා යන්නේ නැතුව අනේ මට දිගටම වද දෙනවා කරදර කරනවා කියලා ඔය විදිහට කෑ ගහලා කියන්න කාටද කියන්නේ? ඉන්ද්‍රෝ, සෝමෝ, වරුණෝ, භාරද්වාජෝ, චන්දනෝ, කාමසෙට්ටෝ, නින්නිගණ්ඩු, නිගණ්ඩු, චිත්තසේන, ආලවක, සාතාගිරි, හේමවත ඔය විදිහට නම් ගොඩක් තියෙනවා. එයා යක්ෂ සෙම්පතිවරු. ඒ කියන්නේ අර යක්කුන්ට දඬුවම් දෙන වෛශ්‍රවණ දෙවියන් යටතේ ඉන්න තුනුරුවන් ගැන පැහැදිච්ච යක්කුන්ට දඬුවම් කරන අය. ඒ අය තමයි දඬුවම් කරන්නේ. දෙවියන්ගේ අවසර අරන් ගිහලා දඬුවම් කරනවා. ඒ අයට කියන්නේ. ඒ අය මොකද කරන්නේ ඊට පස්සේ? අර බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර කරන අමනුෂ්‍යයන්ව ගිහිල්ලා ඇදගෙන එනවා. අල්ලගෙන එනවා. ඒ අයට දඬුවම් දෙනවා. දෙන දඬුවම් පවා ආටානාටිය දේශනාවේ තියෙනවා. ඒක මේ මනුස්ස ලෝකේ දඬුවම් වලට වඩා වෙනස්. ඒකේ තියෙන රත් වෙච්ච ගිනියම් වෙච්ච තැටි ඔළුවේ හලනවා කියන. හිස හත් කඩකට පලනවා කියන මේ පැලුවා කීවට මතක තියාගන්න ආයෙමත් ඒවා ඒ ඕපපාතික ශරීරනේ. ඒ දඬුවම දීලා ටික වෙලාවකින් ආයෙමත් යාවෙනවා. අර නිරේ වගේ. ඔබ දේවදූත සූත්‍රයේ අපාය ගැන අහලා තියෙනවා නම් ඒකේ සඳහන් වෙනවා නිරි සත්වයෝ අත කපනවා. කෑ ගහනවා, විලාප දෙනවා. ආයෙ ටිකකින් ඒක යාවෙනවා. මුළු ඇඟම රහිනවා වෑයකින්. කෑ ගහනවා, විලාප දෙ ඒ දුක විඳිනවා. ආයෙ ටිකකින් අර විදිහටම සකස් වෙනවා. ඒක තමයි ඕපපාතික සත්වයන්ගේ ස්වභාවය. හැබැයි දුක දැනෙනවා, වේදනාව දැනෙනවා මේ වෙලාවට. ඒ නිසා අර යක්ෂයෝ යක්ෂ සෙම්පතිවරු මොකද කරන්නේ? මේ හිතුවක්කාර දරුණු දෙවියන්ගේ කීම අහන්න නැති යක්කුන්ට දඬුවම් කරනවා.
ඒක වෛශ්‍රවණ දෙවියෝ ලස්සන උපමාවකට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒක හරියට මෙන්න මේ වගේ දෙයක් ඔය වෙන්නේ. ඒ තමයි දැන් බුදුරජාණන් වහන්සේ වැඩ හිටියේ රජගහනුවරනේ. ඒ වෙලේ රජගහනුවරම උදාහරණයට අරන් වෛශ්‍රවණ දෙවියන් කියන ස්වාමීනි මේ රජගහනුවර පාලකයා සේනිය බිම්බිසාර රජුරෝ. එතකොට සේනිය බිම්බිසාර රජුරෝ රටවැසියන්ගේ යහපත වෙනුවෙන් නීති රීති පනවලා තියෙනවා. හොරකම් කරන්න එපා, මිනිස්සුන්ට හිංසා කරන්න එපා, මිනී මරන්න එපා, කොප්පංකොල්ල කන්න එපා, මේ වගේ දූෂණ අපචාර කරන්න එපා, මේවා කරන්න එපා, මේවා කරන්න එපා කියලා නීති ඒවා ඔක්කොම පනවලා තියෙන මිනිස්යන්ගේ යහපත වෙනුවෙන්. හැබැයි රජ්ජුරුව මොන නීති දාලා තිබුණත් රජ්ජුරුවන්ගේ අන පිළිගන්නේ නැති, රජ්ජුරුවන්ටත් කීකරු නැති, රජ්ජුරුවන්ගේ රටේ නීතියටත් ගෞරවයක් නැති මිනිස්සු ඒ රාජ්‍යයේ ඉන්නවා. හොරු, මංකොල්ලකාරයෝ, මිනී මරුව, අපරාධකාරයෝ ඒ කාලෙත් ඉඳලා තියෙනවා. ඒ අය රජ්ජුරුව සලකන්නේ රාජද්‍රෝහීන් හැටියට. රජ්ජුරුවන්ගේ හතුරෝ රටට රාජ්‍යයට ද්‍රෝහීන් හැටියට සලකන්නේ. එතකොට රජ්ජුරුව මොකද කරන්නේ? ඒ අය අල්ලගෙන ඇවිල්ලා ඒ අයට දඬුවම් කරනවා. මිනී මරලා කොහෙන් හරි හැංගිලා හිටියත් කොහොම හරි රජ්ජුරුව හොයාගන්නවා, රාජබටයෝ දාලා අල්ලගෙන එනවා. ඇවිල්ලා රජ්ජුරුව ඒ අයට සුදුසු දඬුවම් ඒ කාලේ දස වදේ කියලා වද තිබිලා තියෙනවා. එක්ක හිරගේ දානවා දඬුවම්, ඒ කාලේ නොයෙක් වද හිංසා දඬුවම් දීලා තියෙනවා. එහෙම තමයි මනුස්ස ලෝකෙ මිනිස්සු අතර පාලනය වුණේ එදා ඉඳන්. දැන් අදත් රාජ දඬුවම් නැති වුණත් අදත් දඬුවම් තියෙනවා. දැන් බලන්න අදත් අපි ওই දේ නෙමෙයිද කරන්නේ කියලා. දැන් ඔබ හිතන්න ඔබ කාටවත් කරදරයක් නැතුව ඔබේ ගෙදර ඔබ හම්බ කරගෙන අනේ නිදහස ජීවත් වෙනවා. ඔය අතර ගමේ හරි කොහේ හරි ඉන්න ඔබට කරදර කරන ගේ ඉස්සරහින් බැනගෙන යනවා, නිකන් ගෙට ගල් ගහනවා, පාරේ යනකොට ඇගේ හැප්පෙනවා, නිකන් වාහනේ ඇඟට කපාගෙන යනවා, බැනගෙන යනවා. ඔහොම මිනිස්සු ඉන්නවා. දැන් ඔබට කරදරයිනේ. එතකොට ඔය මිනිස්සුන්ගෙන් කරදර එනකොට ඔබ මොකද කරන්නේ? එක්කෝ පොලිසිය යනවා. පොලිසියට ගිහිල්ලා ඔන්න පැමිණිල්ලක් දානවා. අපි අපේ රටේ නීතියට අනුව මිනිස්සුયો කටයුතු කරන හැටි හිතන්න. ඊට පස්සේ එතනින් මොකද කරන්නේ? ගෙන්නනවා. අපි ඒක වැරදි විදිහට නැතුව නිවැරදි විදිහට හිතමු. පොලිසියෙන් ගෙන්නලා මොකද කරන්නේ? ඉස්සල්ලාම කරන්නේ අවවාද කරනවා. අර වෛශ්‍රවණ දෙවියොත් මුලින්ම කරන්නේ අවවාද කරනවා. මේක කරන්න එපා. ආයෙ දිගට කරොත් දඬුවම් දෙනවා. ඒක තමයි කියන්නේ. අවවාද කරනවා. පොලිසියනුත් කරන්නේ අවවාද කරනවා. මේ දේ කරන්න එපා. ඊළඟ පාර කරොත් උසාවි දානවා. ඊළඟ පාර දඬුවම් දෙනවා. එහෙම කියලා අවවාද කරලා පළවෙනි පාර අවවාද දෙනවා. දැන් අවවාද දුන්නට පස්සේ ගිහිල්ලා ආයි කරදර කරනවා. හරි උඹ පොලිසිය කියන්නේ දෙන්නම් උඹට වැඩේ කියලා. එහෙමනේ මිනිස්සු ගොඩාක් ඔය පව්කාරයෝ. ඊට පස්සේ අර මිනිහයාට තවත් කරදර කරනවා. තවත් වද හිංසා කරනවා. මේ මිනිහයාගෙන් පලි ගන්න. එතකොට මොකද කරන්නේ? ඔබ ආයෙමත් පොලිසිය ගිහිල්ලා කීවට පස්සේ ඊට පස්සේ උසාවි දානවා. එතනදි මොකද කරන්නේ? විනිශ්චය කරලා ඒ කෙනාට දඬුවම් දෙන්නේ. දඬුවම් තමයි අද එක්කෝ රිමන්ඩ් කරනවා. ඊළඟට එහෙම නැත්නම් කෙලිම හිරේ යවනවා. අවුරුද්දකට දෙකකට හිරේ යවනවා. බරපතල වැඩ ඇතුව. වැඩත් එක්ක ගිහිල්ලා ගල් කඩන්න වද ඒක ඇතුළට ගිහිල්ලා ඉතින් සමහර බරපතල වැඩ ඇතුව අවුරුදු 5-10 සමහරලාවට සමහර රටෙන් රටට නීති වෙනස්. අද සමහර රටවල් වල කස පහර ගහනවා, බෙල්ල කපනවා, ඊළඟට අර විදුලි පුටුවේ තියලා මරනවා, සමහරලාවට එල්ලුම් ගහ තියෙනවා. එක එක රටවල් වල එක එක විදිහේ දඬුවම් තියෙනවා. දරුණුම අපරාධකාරයෙක් නම් ඒ විදිහේ සමහරුන්ට ජීවිතාන්තෙම හිරේ දානවා. එතකොට මනුස්ස ලෝකෙත් මේ මිනිස්සු මේ නීතියත් එක්ක තමයි ලෝකෙ පාලනය වෙන්නේ. ඒ ස්වභාවයම මේ යක්ෂයෝ අතර මේවා තුලත් තියෙනවා. අපි දන්නේ නැති වුණාට. එතකොට වෛශ්‍රවණ දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔන්න ඔය වගේ දෙයක් තමයි වෙන්නේ. එතකොට සේනිය බිම්බිසාර රජ්ජුරුවෝ රටේ ඉන්න වැරදිකාරයෝ කියන දේ අහන්න නැති මිනිස්සු රාජද්‍රෝහීන් අල්ලලා ඒ අයට දඬුවම් දෙනවා. එහෙම තමයි මේ මිනිස්සුන්ගේ අනිත් මිනිස්සුන්ට යහපතේ නිදහස ජීවත් වෙන්න මේ රාජ්‍යය හදලා තියෙන්නේ. වැරදිකාරයන්ට දඬුවම් දෙන්න ඕනේ. ඒ වගේ තමයි බුදුහාඳුරන්ගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර කරනවා නම්, හිරිහැර කරනවා නම්, ඒ අය අනේ සිල්වත්ව ගුණවත්ව බණ භාවනා කරගෙන කාටවත් හිංසාවක් නැතුව ගුණධර්ම වඩාගෙන යනකොට මේ යක්ෂයෝ යකෙක් හරි අර කියපු යකෙක්, යක්ෂ පැටියෙක්, යක්ෂණියෙක් වෙන්න පුළුවන්, යක්ෂ අමාත්‍යවරයෙක් වෙන්න පුළුවන්, මොන જાති හරි යක්ෂ නාග කුම්භාණ්ඩ ගහන්දරව
ඒ නාගයන්ගේ තර විදියටම විස්තර වෙනවා නාගෝවා නාගිනිවා නාග පෝතකෝවා නාග පෝතිකායවා නාග මහාමත්තුවා නාග පාරි සජ්ජුවා ඒ විදිහටම විස්තර වෙනවා. එතකොට අපි ඔය ඒක නංගොලින් කියන පෙරේතියෝ කියනවා මල පෙරේතියෝ කියන මොන නමෙන් කිව්වත් යක්කු යක්ෂණියෝ මොන නමෙන් හරි මේ නොපෙනෙන බලවේග හැටියට එන අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා ඇති වෙනවා නම් අන්න අපිට කරන්න තියෙන දේ. එතකොට අපි ඉස්සරලාම දැන් ඔබ මේක සාරාංශය මතක තියාගන්න. හැබැයි මේ පිහිට තියෙන්නේ දෙවියන්ගේ පිහිට තියෙන්නේ තුනුරුවන්ගේ පිහිට තියෙන්නේ සිල්වත් ගුණවත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ට අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා ඇති වුණොත් කොහොමද ආරක්ෂා වෙන්නේ කියලා තමයි ආටානාටියේ තියෙන්නේ. එතකොට ඉස්සල්ලා සත්බුදුරුන්ට වන්දනා කරලා තමන්ගේ සීලේ ගුණේ සිහි කරලා තමන් දෙවියන්ට කියනවා මට මෙහෙම අමනුෂ්‍යෙක් කරදර කරනවා අනේ මාව බේරලා දෙන්න කියලා දෙවියන් ඉදිරියේ කියන එක නැවත කියන බුදුන් ඇඳලා තුනුරුවන් වන්දනා කරලා ඔබ අවංකව කියන ඔබේ ගුණධර්ම සිහි කරලා තවදුරටත් ඔබට කරදර බාධා එනවා නම් අන්න ආටානාටියේ පොත සූත්‍රයේ පෙරලලා ගන්න පිරිත් පොතේ තියෙනවා. ඒකේ තියෙනවා කිව යුතු පිළිවෙල. මේ විදිහට මට අමනුෂ්‍යෙක් කරදර කරනවා මෙහෙම ඒ තියෙන වාක්‍ය වලින් අපි ඒ යක්ෂ සෙම්පතිවරුන්ට ඒ අයගේ නම් කියලා හඬ නගා කියන්න කියලා. එතකොට ඒ අය ඒ අමනුෂ්‍යයට දඬුවම් කරලා ඒ අයව බේරෙනවා. එතකොට ඕක තමයි සාමාන්‍ය තියෙන සාරාංශයක් හැටියට මම ඔබට මේ ආටානාටියේ තියෙන අදහස කියලා දුන්නා. එතකොට මෙන්න මේ කතාව වෛශ්‍රවණ දෙවියන් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ওই කතාව කියන්නේ. බුදුහාමුදුරුවෝ අහගෙන ඉඳලා ඒක අනුමත කරා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියලා වෛශ්‍රවණ දෙවියන් වන්දනා කළා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් අපි යන්නම් අපට ගොඩාක් රාජකාරී තියෙනවා කියලා. අර සතරවරන් දෙවියන් එක්ක මේ යක්කු මේ ඔක්කොම ආපහු පිටත් වෙලා ගියා. පසුවදා බුදුරජාණන් වහන්සේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන්ව කැඳෙව්වා. කැඳවලා ඒ අයට බුදුරජාණන් වහන්සේ දේශනා කරා මහණෙනි ඊයේ රාත්‍රී වෛශ්‍රවණ දෙවියන් සතරවරන් දෙවියන්ම එකතු කරගෙන යක්ෂ නාග කූම්මාණ්ඩ ගහන්දරව කියන මේ අමනුෂ්‍ය සේනා පිරිවරාගෙන ඊයේ රාත්‍රී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිජ්ජකූට පර්වත මුදුනට ආවා. ඇවිල්ලා වෛශ්‍රවණ දෙවියන් මෙන්න මේ විදිහට දේශනා කරා කියලා අර ආටානාටිය මේ කතා වස්තුවම කලින් දවසේ රාත්‍රී වෙච්ච සිදුවීම පහුවදා බුදුරජාණන් වහන්සේ බුදුමුවින් භික්ෂූන් වහන්සේලාට දේශනා කරා. දේශනා කළ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ඒ නිසා නුඹලා හුදකලාවේ කැලේක වෙන්න පුළුවන් ආරණ්‍යක වෙන්න පුළුවන් ගහක් යට වෙන්න පුළුවන් ගල්ලෙනක වෙන්න පුළුවන් නුඹලා බණ භාවනා කරගෙන සිල්වත්ව ගුණවත්ව මේ ධර්ම මාර්ගය ගමන් කරනකොට අමනුෂ්‍යයන්ගෙන් කරදර බාධා හිරිහැර විපත් ඇති වෙනවා නම් මෙන්න මේ ආටානාටිය නම් වූ දහම් පරියාය මතක තියාගන්න. මෙන්න මේ ක්‍රමයේ අනුගමනය කරන්න. දෙවියන් බුදුරජාණන් වහන්සේට පොරොන්දුවක් වෙනවා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන්ට එන අමනුෂ්‍ය විපත් වලින් ඒ අයව ආරක්ෂා කරනවා කියලා. ඒක තමයි ආටානාටිය කතාව. එතකොට මේ ආටානාටිය දේශනාවේ ආඥා බලය මේ වෛශ්‍රවණ දෙවියන් බුදුහාමුදුරන්ට වෙච්ච පොරොන්දුවේ මේ ආඥාව කෝටි ලක්ෂයක් සක්වල පිහිටි ආඥාවක් කියන. ඒ නිසා මේ ලෝක ධාතුවේ යක්කු අමනුෂ්‍ය විතරක් නෙමෙයි කෝටි ලක්ෂයක් සක්වල සියලු දෙව් බඹුන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට වෙන අමනුෂ්‍ය විපත් කරදරවලදී ඒ අයව ආරක්ෂා කරනවා කියලා මේ සතරවරන් දෙවියන් ඒ වෙච්ච පොරොන්දුවේ ආඥාව පිහිටුවේ. ඒ නිසා පින්වතුනි හැබැයි මතක තියාගන්න ධර්මයක් නැති සීලයක් නැති ගුණ ධර්මයක් රකින්න නැති තුනුරුවන් ගැන පැහැදීමක් නැති අයට මේ ආටානාටිය දේශනාවේ පිහිට පිළිසරණ නම් ගන්න විදිහක් නැහැ. ඒ අයට ඉතින් ওই දේවාලයක රිංගලා එතන ගිහිල්ලා කොහෙන් හරි පොල් මලකින් හරි ගුටි කාලා වේවැලකින් හරි ගුටි කාලා අර යක්කුන්ට පෙරේතීන්ට දොළපි දේනියක් දීලා ගුටි කාලා කරගන්න දෙයක් මිසක් ඒවැය ගිහිල්ලා තවත් අමාරුයි වැටි මිනිස්සු දේවාල අස්සෙම මුළු ජීවිතේම ගෙවගෙවා දුක් විඳිනවා මිසක් ඔවුන්ට ගැලවෙන ක්‍රමයක් නම් ධර්මයේ අපි නම් දන්නේ නැහැ. එතකොට ඒ අයට ගැලවෙන්න තියෙන එකම ක්‍රමේ තමයි අපට බුදුහාමුදුරන්ගේ දේශනාවත් එක්ක ඔබට කියන්න තියෙන්නේ ඔබ අමනුෂ්‍ය විපත් වලින් බේරෙන්න හිතනවා නම් ඉස්සල්ලා සිල්වත් වෙන්න. ඔබ ධාර්මිෂ්ඨ වෙන්න. ඔබ අවංකව තෙරුවන් සරණ යන්න. ලෞකික සම්මාද අඩුම ගානේ පින්පව් විශ්වාසයවත් කර්මඵල විශ්වාසයවත් ඇති කරගන්න. අන්න එතකොට ධර්මයේ පිහිට තියෙනවා.
අඩුම ගාන මෙලෝ පරලෝ පිළිගන්නෙත් නැතුව පින් පව් විශ්වාස කරන්නෙත් නැතුව තුනුරුවන්ටත් බැන බැන අමනුස්ස විපත්වලින් බේරෙන්න්න හිතාගෙන දේවාලගානය යනවනං ඔබට තුනුරුවන්ගේ මේ දෙවරුන්ගේ පිහිටකින්නම් බේරෙන ක්‍රමයක් ධර්මය අපිට හොයාගන්න නෑ. ඒ නිසා අපිට පේනවා ගොඩාක් බුද්ධ දේශනා ගත්තොත් තව බුදු හාමුදුරන්ගේ දේශන ගොඩක තියෙනවා මේ අමනුස්ස විපත්වලින් බේරෙන ආකාරය. සංයුත්ත නිකායතිනව සත්ති සූත්‍රය කියලා දේශනාව. සත්ති කියන දෙපැත්ත කැපෙන තියුණු ආයුදේ බුදු හාමුදුරුව ආයුධයක් උපමා කරලා කියෙන මහනෙන දෙපැත්ත කැපෙන තියුණු ආයුධයක්. කෙනෙක් අතින් මිරිකන්න තද කරන්න නමන්න උත්සාහකරොත් වෙන්නේ තමන්ගේ මතපය කැපෙනවා. ඒ වගේ තමයි සිල්වත්ත ගුණධර්මපුරණ මෛත්‍රිය වඩන මෛත්‍රී සහගත කෙනාට කරදර කරන්නේ අමනුස්සයටත් වෙන්නේ දෙපැත්ත කැපෙන තියුණු ආවිදයක් අතින් මිරිකන්න දඟලන්න ගිහිල්ලා තමම්ම අමාරු වැටෙනවගේ වැඩක්. ඒ නිසා මහනෙන අමනුස්ස විපත්වලින් බේරෙන්න්න නම් මෛත්‍රී සිත වඩන් සිල්වත්තෙන්. අන්නේ නිසා මතකතියාගන්න ඔබට අමනුස්සයන්ගේ කරදර බාධා ඇතිවෙනවා නම් ඔබ පළමුුව කළ යුත්තේ සිල්වත්තේ අඩුම ගාන පංචසීලි හරි පිහිටන්. නිතර තුනුරුවන් වදන්න. පිරිත් කියන රතන සූට්‍ර බොහෝම බලවත් තුන් සූත්‍රයම කරණයමිත සූත්‍රයේ රතන සූට්‍ර නිතර පිරිත් කියන් මේ ආටානාටිය දේශනාව තියෙන මේ කොටස හොඳට මතකතියාගෙන ඉගෙනගෙන මේ දේශනාවේ ප්‍රතිඵලය ලබන්න නම් ඔබ සිල්වත්ත තිසරණය පිහිටපු බුදුහාන්දුරන්ගේ ශ්‍රාවකයන් වේ. මොකද වෛශ්‍රම දෙවියන් බුදුහාන්දුරන්ට පොරොන්දු වෙන්නේ තුනුරුවන්ට ගරහාමින් ඉන්න මේ අන්දබාල ධර්මයක් නැති පෘතජ්ජනයන්ව මේ පෞකාරයන් අපි රකිනවා කියලා නෙමේ. වෛශ්‍රවන දෙවියන් පොරොන්දුනේ බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයන් වන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් අපි ආරක්ෂා කරන. ඒ අයගේ රැකවරණ ඒ අයගේ පහසු විහරණය පිණිසයි මේ ආටානාටිය නම් වූ දහම් පරියාය කියලා වෛශ්‍රවන් දෙවියන් බුදුහාමුදුරන්ට පොරොන්දුන. ඉතින් එහෙම නම් මේ දේශනාවෙන් ඔට මංහිතන ගොඩා ආටානාටිය දේශනාවේ අර්ථය මොකක්ද. මේ දේශනාවෙන් අපි කොහොමද ප්‍රයෝජන ගන්න. මේ අමනුස්ස විපත් ඇතිවුණොත් කොහොමද අපි ධර්මානුකොළු ආරක්ෂාවෙන් ඔබට අද මේ දේශනාව තුළ ගොඩා කරුණ ඔබේ ජීවිතයට එකතු කරගන්න වාසනාව සැලසුනා. තින් එහෙමනම් අපි ආශිර්වාද කරනවා ඔබ හැම දෙනාටම අර අනාගත බයි සූත්‍ර නිතර හිතන්න බුදු හාමුදුර අපිට පෙන්වේ නිතර හිතන්න මේ කෙලෙස් සහිතව සසර යෑම තුළ මේ භයානක ජීවිතේ කෙලෙස් සහිතව සංසාරය ඉපදමින් මැරමින් යන සංසාර ගමනේ කොයි මොහොතක මාව දරුණු අමනුස්සේගේ ගොදුරක් වෙයි දන්නේ. ඊට පෙරමං අප්‍රමාදීව ධර්මය අවබෝධ කරගෙන මේ භයානක සසර ගමනින් මිදෙනවා කියලා වීරිය වඩන්න කිය. තිහෙමනං ඔබ හැම දෙනාටම අප්‍රමාදීව සද්ධහා සීල සුත ත්‍යාග ප්‍රඥාදී ගුණධර්ම දියුණු කරගෙන. උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්න වාසනාවම ලැබේවා 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 කියලා අපි ඔබ හැම දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංහතුනි අද ධර්ම දේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාද ඔබ හැම දෙනාටම සැලසේවා කියලපි ආශ